නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ වන විට ඉරිදිපාද කියන කරුණ ගැන, ඒ ධර්ම කාරණාව ගැන ඔබ දැන් ටිකෙන් ටික යම් දැනුමක් ලබා ගනිමින් සිටිනවා. එතකොට මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මයන්හි එම ධර්මයන් යම් කෙනෙක්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරගන්න විට, ඔහු ඒ කියන්නේ කාරණා වැඩනකොට, ජීවිතය තුළින් පුරුදු පුහුණු වන විට, ඒ උතුමන් වහන්සේ යම් කරුණු කාරණාවන් වලට නොයා ඒ සිත දමනය කරගත යුතුයි. එතකොට එහිදී මුලින්ම ඔබට මතක ඇති අපි කතා කළා ඒ ඡන්දය, චිත්තය කියවේ අදිෂ්ඨානය කියන එක, වීරිය, විමසීම, විමර්ශනය කියන කරුණු සැඟවීමකට යා නොදී සිතෙහි පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ ඡන්දේ සැඟවීමකට යා නොදී යුතුයි. වීරිය, අදිෂ්ඨානය, විමර්ශන කියන කරුණුත්. ඊට පස්සේ ඉර්ධිපාදයන් ධර්ම හතරම ඕනෑවටත් වඩාගත් වීරියකින් තොරව තමයි පුරුදු පුහුණු කළගත යුත්තේ කියන කරුණ කතා කළා. ඒ වගේම ඊළඟට තමා තුළට හැකිලී නොයා ඒ සිත තුළ හැකිලී නොයා ඡන්දයේ, චිත්තයේ, විරිය, විමර්ශාව පුරුදු කරගත යුතුයි කියන කරුණ කතා කළා. එතකොට මුලින්ම ඔබට මතක ඇති සැඟවීමට, අතිශයින් සැඟවීමට ගිය යනවා කියන ඒ වචනයට පාලියෙන් කිව්වා අතිලීනය කියලා. එතකොට ඒ ඉර්ධිපාදයන් අතිලීන ඡන්දය, අතිලීන වීරිය, අතිලීන චිත්තය, අතිලීන විමර්ශනය කියලා ඔබට මතක ඇති. අන්න ඒට යා නොදී පුරුදු කරගත යුතුයි. ඒ අතිලීනයට නැත්තම් හැකිලීමට, ඒ කියන්නේ සැඟවීමට, අතිශයින් සැඟවීමට ගියා කියන්නේ ඒ තුළ ඒ කියන්නේ කුසීතකමට ගියා කියන එක තමයි කතා කළේ. එහිදී ඔබට මතක ඇති කුසීතාරාම වත්තු, එහින් නැගී සිටීම වීර්යාරම්භ වත්තු. ඊට පස්සේ ඔබට මතක ඇති මරණ සතිය, අනාගත භය සූත්‍ර, දේවදූත, අනමතග්ග ආදී අපි සූත්‍ර කාරණාවන් ඒ කුසීතයට සිත නොයා ඒ සිතක් දමනය කරගන්න විමසිය යුතු ආකාර ගැන කතා කළා. එතකොට අතිලීනය, අතිශයින් සැඟවීමට යා නොදී. ඊළඟට තමයි ඔබට මතක ඇති ඕනෑවටත් වඩාගත් වීරිය. ඒකට පාලියෙන් කීවා අතිපග්ගහිත කියලා. එතකොට අතිපග්ගහිත ඡන්දය, අතිපග්ගහිත විරිය, අතිපග්ගහිත චිත්ත, අතිපග්ගහිත විමර්ශා. අන්න ඒකට යා නොදී සිත දමනය කරගන්න ඕන. එතකොට අතිපග්ගහිත කියලා කියන්නේ දැඩිවගත් වීරියකින් තොරව ඒ ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශනේ පුරුදු කරගන්න ඕන කියන කරුණ.
එතකොට දැඩිවගත් වීරියකට යුක්තව සිටියොත් එහිදී මොකද වෙන්නේ ඔබට මතක ඇති සිත උද්දච්චයට ඒ කියන්නේ විසිරීමට යනවා කියන කරුණ ගැන කතා කළා. එතකොට එහිදී විසිරීමට සිත නොයහ සිත දමනය කරගත යුතු ආකාරය ඒ දමනය කරගනිමින් ඉර්ධිපාදයන් පුරුදු කරගත යුතු ආකාරය ගැන අප කතා කළා. ඊළඟට තමයි මේ සිත දමනය කරගත යුතු තමා තුළට හැකිලී ගිය කියන එක. ඒට පාලියෙන් කිව්ව අජ්ජත්තං සංකිට්ඨ. අජ්ජත්ත සංකිට්ඨ ඡන්දය, අද්ධච්ච සංකිච්ඡ වීරිය, අජ්ජත්ත සංකිච්ඡ විමර්ශා, අජ්ජත්ත සංකිච්ඡ චිත්ත. ඒ කරුණ වලට යා නොදී සිත දමනය කරන්න ඕනේ. එතකොට අජ්ජත්තං සංකිට්ඨං ඇතුළත තමා තුළට හැකිලී ගිය ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය කිව්වේ මොකක්ද? ඒ තුළ තිබෙන්නේ බුදුරජාණන් දේශනා කළ ඒ තමයි කුසීතකමත් අලස බවත්. තීනේ සහ මිද්දය කියන කරුණ. තීනේ කතා කළා. එතකොට තීන මිද්ද කුසීතකම හා අලසකම කියන කරුණ වලට සිත නොයා ඒ සිත දමනය කරමින් කොහොමද ඒ ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශනේ පුරුදු කරන්නේ කියන එක ගැන කතා කළා. ඒදී ඔබට මතක ඇති පචලායන සූත්‍රයෙන් අපි සාකච්ඡා කළා. එතකොට ඊළඟට සිතට ඒ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන කරුණු පුරුදු කරන උතුමන් වහන්සේ නමකට වඩන උතුමන් වහන්සේ නමකට ඊළඟට සිතට බාධා එන කරුණක් තියෙනවා. එතකොට ආන්නේ කරුණත් දැන් එතකොට කරුණු තුනක් කතා කරන්නේ හතරවෙනි එක. අද සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ආන්න ඒ කරුණත් බැහැර කරමින් ඒ කරුණට සිත නොයා ඒ සිත දමනය කරන්න ඕන. ඒ කරුණට කියනවා බාහිරට විසිරී ගිය ඡන්දය, බාහිරට විසිරී ගිය චිත්තය, බාහිරට විසිරී ගිය වීරිය, බාහිරට විසිරී ගිය විමර්ශනය කියලා. එතකොට බාහිරට විසිරී ගිය ඡන්දයෙන්, බාහිරට විසිරී ගිය චිත්තයෙන්, බාහිරට විසිරී ගිය විමර්ශනයෙන්, බාහිරට විසිරී ගිය වීරියකින් තොර විය යුතුයි. එතකොට මොකක්ද මේ බාහිරට විසිරී ගිය ඡන්දය, බාහිරට විසිරී ගිය විමර්ශනය, බාහිරට විසිරී ගිය චිත්තය, බාහිරට විසිරී ගිය වීරිය කියලා කියන්නේ? එතකොට මේ බාහිරට විසිරී ගිය කියන වචනේ පාළියේ හඳුන්වන්නේ කොහොමද? විභංග සූත්‍රයේදී සංයුත්ත නිකාය 5 දෙවෙනි පොත් වහන්සේගේ ඉරිදිපාද සංයුක්තයේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බහිද්ධා වික්ඛිතෝ කියන වචනේ. බාහිරට විසිරී ගිය කියන එක. එතකොට එහිදී තියෙනවා බහිද්ධා වික්ඛිතෝ ඡන්தோ, බහිද්ධා වික්ඛිතෝ විරියෝ, බහිද්ධා වික්ඛිතෝ චිත්තෝ, බහිද්ධා වික්ඛිතෝ විමර්ශනෝ. එතකොට මේ හතරම කියන්නේ මොකක්ද මේ කියන එක කතා කරන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද විභංග සූත්‍රයේ කතමෝච භික්ඛවේ බහිද්ධා වික්ඛිතෝ ඡන්தோ. එතකොට මේ විදිහට තමයි බහිද්ධා වික්ඛිතෝ විරියෝ, බහිද්ධා වික්ඛිතෝ චිත්තෝ, බහිද්ධා වික්ඛිතෝ විමර්ශනෝ එකටත් මේ විදිහට තමයි යන්නේ. එතකොට බහිද්ධා වික්ඛිතෝ එකට සම්බන්ධ වෙන බාහිරට විසිරී ගියා කියන කරුණු ඡන්දය, චිත්ත, විරිය, විමර්ශන හතරටම පොදුයි. එතකොට මෙහිදී බහිද්ධා වික්ඛිතෝ කියලා කියන්නේ බාහිරට විසිරී ගිය කියන එක. ඒක සිංහල තේරුම. මොකක්ද මේ බාහිරට විසිරී ගිය කියලා කියන්නේ? ඒ තමයි යෝහිකෝච භික්ඛවේ ඡන්தோ. කුසල් ඒ කියන්නේ භාග්‍යතුන්ස් දැන් මෙතන ඡන්දය කියලා කියන්නේ බලවත් කැමැත්තනේ. එතකොට බහිද්ධා වික්ඛිතෝ ඡන්தோ කිව්වේ බාහිරට විසිරී ගිය ඡන්දය, බලවත් කැමැත්ත. එතකොට අර භික්ෂුවගේ තිබ්බ බලවත් වීරියන්න විසිරුණා බාහිරට. බලවත් චිත්තය බාහිරට විසිරුණා. පවත්වගෙන තිබුච්ච බලවත් විමර්ශනයේ බාහිරට විසිරුණා. අන්න මේ බාහිරට විසිරුණා කියන්නේ මොකක්ද? එතකොට ඒ විසිරුණාම ඒ ඡන්දය, ඒ චිත්තය, චිත්තය කිව්වේ අදිෂ්ඨානය කියන එක සිංහලෙන්. වීරිය ආය විමර්ශනයේ නෝනින් විමසීම කරුණු කියන කරුණු අඩපණ වෙනවා. දියුණුවක් කරා යන්නේ. එතකොට බාහිරට විසිරී නොයයි තබාගත යුතු වන්නේ. එතකොට මොකක්ද මේ බාහිරට විසිරී ගියා කියලා කියන්නේ? ඒ තමයි බහිද්ධා පංචකාම ගුණේ. ආන්න ඒ තමයි ශාස්ත්‍රුණාස දේශනාවේ බාහිර පංචකාම ගුණයන් පිළිබඳව ආරබ්භ අනුවික්ඛිතෝ අනුවිසට්ඨෝ අයං උච්චති භික්ඛවේ
බහිද්දා වික්කිත්තෝ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඡන්දය හෝ චිත්තය හෝ වීරිය හෝ විමර්ශනය බාහිරට විසිරුණා කියලා කියන්නේ බාහිර පංචකාම ගුණයන් පිළිබඳව නැවත නැවත සිතීමට යයිද. නැවත නැවත පංච දැන් මෙතන විස්තර කළේකනේ. බහිද්දා පංචකාම ගුණේ ආරම්භ අන්න විසිරීමට යයිද. ඒ පිළිබඳව යයිද. අනුවික්ඛිතෝ නැවත නැවත සිතීමට යයිද. අනුවිසට්ඨෝ නැවත නැවත ඒ පංචකාම අරමුණු වලට සිත විසිරෙයිද. පින්වත් මහණෙනි, මේට තමයි බාහිරට විසිරී ගිය ඡන්දේන මුල් කරගෙන වඩන්නේ ඡන්දය කියලා කියන්නේ. වීරිය මුල් කරගෙන වැඩිවොත් බාහිරට විසිරී ගිය වීරිය කියලා කියන්නේ. විමර්ශනේන මුල් කරගෙන වඩන්නේ බාහිරට අන්න විමර්ශනේ විසිරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ විමර්ශනේ දුර්වල වුණා කියන එකයි. අදිෂ්ඨානයෙන් නම් කලේ අදිෂ්ඨානේ අන්න දුර්වල වුණා, බාහිරට විසිරුණා. ඒතර බාහිරට විසිරුණා කියන කරුණ තුල තියෙන කුමක්ද? පංචකාම ගුණ කියන එක. කාමයට හිත ගියා කියන එකයි. එතකොට මෙන්න මේ කරුණ වලට හිත ගියොත් ඒ ඡන්දේ චිත්තේ විරිය විමර්ශනය වැඩිම කියන කරුණ අන්න දුර්වල වෙනවා. ඉරිදිපාද වඩන්ට බාධා පිණිස පවතිනවා. එතකොට මේ ඉරිදිපාද වැඩිම පිණිස බාධා පිණිස පවතින හතරවෙනි කරුණ. පළවෙනි එක තමා තුළට සැඟවුණු කියන අතිශයින් සැඟවුණ අතිලීනු, ඊට පස්සේ අතිශයින් අතිපග්ගහිතෝ දැඩිවගත් වීරියෙන් තොර වෙන්න ඕන. ඊට පස්සේ ආජ්ජත්තං සංකිට්ඨෝ තමා තුළට හැකිලී නොයා පවත්ත ගන්න ඕන. ඒ කියන්නේ කුසීතයට නොයා පළවෙනි එක. ඊට පස්සේ දැඩිවගත් වීරිද උද්දච්චයට නොයා. තුන්වෙනි එක ආජ්ජත්තං සංකිට්ඨෝ කියවේ තමා තුළට හැකිලී ගියා කියන්නේ තීන මිද්දේට නොයා. හතරවෙනි කරුණ බහිද්දා වික්කිත්තෝ කියලා කියන්නේ බාහිරට විසිරී ගියා කියන්නේ කාමයට හිත නොයා. එතකොට මේ තියෙන්නේ හොඳට බැලුවොත් මොනවද මේ? නීවරණ. දැන් කාමයේ කියන්නේ මොකක්ද? නීවරණේ කාමච්ඡන්දය. ඊට පස්සේ කුසීතකම, තීන මිද්දය, උද්දච්ච කුක්කුච. ඒ ඔක්කොම නීවරණ. එතකොට නීවරණ වලට සිත නොයා, පංච නීවරණයන්ට සිත නොයා අන්න සිත දමනය කිරීමක් නේ. එතකොට නීවරණයෙන් කරුණු හතරක් මෙතනදී කතා කරනවා. කාමය, කාමච්ඡන්දය, ව්‍යාපාදය. එතකොට කොහොමත් ව්‍යාපාදේ තියෙනවා. තීන මිද්දය, උද්දච්ච කුක්කුචේ කරුණු වලට සිත නොයාන්න පවත්වන්න ඕනේ. එතකොට මේ දැන් මේ සිත දමනය කරනවා කියලා කියන්නේ ඇත්තටම මෙතනදී මේ ඡන්ද චිත්තේර විමර්ශා වඩනවා කියලා කියන්නේ මේ පොතක් බලන එකක් නෙමෙයි. මේ භාවනාව. ඒකයි මේ ඡන්ද චිත්තේර විමර්ශනේ සමත විදර්ශනා වලට මුල් වෙන්නේ. ඒ සමතය, ඒ විදර්ශනා වඩන්නන්න බලවත් ඡන්දේ නම් උපයෝගී කරගත්ත උන්න පරණ වැඩසටහන් මතක් කරගන්න. බලන ඡන්දේ නම් උපයෝගී කරගෙන ඒ ඡන්දේ නිසා ඇතිවෙච්ච සමාධියට, ඒ සිතේ එකඟ බවට අන්න කිව්ව මොකක්ද? ඔබට මතක ඇති. ඡන්ද සමාධිය කියලා. එතකොට මේ සමත විදර්ශනා වැඩිම පිණිස ඒ භික්ෂුව, ඒ භික්ෂුණිය, උපාසක උපාසිකාවේ උතුමන් වහන්සේ ශ්‍රාවකයා අන්න උපයෝගී කරගත් වීරිය නම් ඒ වීරිය මුල් කරගනිමින් මේ කරුණු හතරට සිත නොයා අන්න දමනය කරමින් ඇති කරගත්තද සමාධියක්. අන්න ඒකට කිව්ව විරිය සමාධිය. ඔබට මතක ඇති. ඊළඟට ඒ සමත විදර්ශනා වැඩිම පිණිස ඒ ශ්‍රාවකින් වහන්සේ යන්න අදිෂ්ඨානෙන් බලවත් අදිෂ්ඨානේන මුල් කරගෙන කටයුතු කළේ. බලවත් අදිෂ්ඨානයෙන් නම් ඒ අදිෂ්ඨානේ මුල් කර ගනිමින් ඒ චිත්තය, ඒ අදිෂ්ඨානය අන්න මේ කරුණු හතරට යා නොදී ඒ ධමනය කරමින් අන්න සමාධියක් ඇති කරගත. ඒකට ඔබට මතක ඇති කිව්ව චිත්ත සමාධිය කියලා. විරිය සමාධි, ඡන්ද සමාධි, ඊළඟට තමයි විමර්ශන සමාධි. ඒ සමත විදර්ශනාව තුල තිබුණේ විමර්ශනේ නම් එතන විමර්ශනය ඔබට මතක ඇති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා අපි කලින් වැඩසටහන වල කතා කරා. එතකොට මේ විමර්ශනේ මුල් කර ගනිමින් නම් බලවත් විමර්ශනය කියන එක මෙතනදී අදහස් කරන්නේ. එතකොට මේ බලවත් විමර්ශනය
අන්න මේ කරුණු හතරට යා නොදී කෙනෙක් කුසීතකමට, තීන මිද්දේට, ඊට පස්සේ විසිරීමට, ඊට පස්සේ පසුතැවීමට, කාමයන්ට යා නොදී දමනය කරමින් ඒ විමර්ශනය තුලින් ඇති කරගත්තව සමාධියට මතක ඇති කලින් කිව්වා. මොකක් කියලාද? ඒ සමාධිය කියන්නේ විමර්ශන සමාධි. ඒතර ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි. ඒතර මේ හැම කරුණක්ම ඉරිදිපාද හතරටම එක ගානේ තියෙනවා. අතිලීන ඡන්ද, අතිලීන විරිය, අතිලීන චිත්ත, අතිලීන ඊට පස්සේ විමර්ශන. ඒ වගේම තමයි සිත දමනය කරගත යුතු කරුණු හතරක් තියෙනවනේ. ඒතර ඒ හතරමත් අන්න මේ ඡන්ද චිත්ත විමර්ශනට යනවා. ඒ හතර තමයි දැන් අපි මේ කතා කළේ. ඒතකොට අද ඒකේ හතරවෙනි කරුණ මේ බාහිරට විසිරීමට නොදී සිත දමනය. බාහිරට විසිරුණා කියලා කියන්නේ මොකද්ද? කාමයන්ට පංච කාම ගුණ, පංච කාම ගුණයන්ට අන්නේ දැන් භාවනා කර කර ඔන්න කෙනෙක් ඉන්නවා. බුද්ධානුස්සති සමත භාවනාවන් අපි හිතමු මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, අට්ඨික සංඥාව. ඒ ඔක්කොමයි තියෙන්නේ සමත භාවනාවන්ට. එතකොට දැන් සමතයක් පුරුදු කරනවා නම් ඒ සමතය පුරුදු කරන්න එක්ක ඡන්දයෙන් බලවත් කැමැත්තෙන්, එක්ක වීරියකින්, බලවත් අදිෂ්ඨානයකින්, චිත්තයකින්, බලවත් විමසීමකින් කරනවා වෙන්න පුළුවන්. අන්නේ කරුණ දැන් මේ වෙලාවේ හිතන්නකෝ. ඒ දැන් අපි හිතමු බුද්ධානුස්සතිය සිහි කරන්න කියලා. දැන් බුද්ධානුස්සතිය පුරුදු කරන උතුමන් වහන්සේගේ ඔන්න සිත අතිලීනියට ගියෙත් නෑ. අතිලීනිය කියේ මොකද්ද? අතිශය සැඟවීමට ගියෙත් නෑ. ඒ කියන්නේ කුසීතකමට ගියෙත් නෑ. ඒ සිත ඔන්න දැන් අතිපග්ගහිතෝ. ඒ දෙවෙනි කරුණ ඔබට මතක ඇති. ඒ සිතාන්න දැඩිවගත් වීරියකින් යුතු වෙලත් නෑ. ඊට පස්සේ අජ්ජත්තං සංකිට්ඨෝ. තමා තුළට හැකිලිලා ගියෙත් නෑ. ඒ කිව්වේ මොකක්ද? තීන මිද්දේට ගියෙත් නෑ. හැබැයි ඔන්න දැන් බුද්ධානුස්සතිය පුරුදු කරගෙන යනකොට ටික ටික ඒ සිත ඡන්දේ මුල් කරගෙනමින් හෝ, වීරිය මුල් කරගෙනමින් හෝ, චිත්තේ අදිෂ්ඨානය මුල් කරගෙනමින් හෝ, විමර්ශනය මුල් කරගෙනමින් හෝ දැන් භාවනාවේදී සිටින උතුමන් වහන්සේ ඒ ශ්‍රාවකිනා සිත දැන් ඔන්න කාම අරමුණු වලට හිත යනවා. පංචකාම ගුණයන්ට. අන්න පංචකාම ගුණයන්ට හිත යන එකට කියව. ඒකට තමයි කිව්වේ බහිද්ධා වික්කිත. එතකොට තමයි කියන්නේ අපි මගේ සිතන්න බාහිරට විසිරුණා කියලා. එතකොට බාහිර අරමුණු ඔස්සේ සිත විසිරිලා. පංචකාම අරමුණු ඔස්සේ සිත විසිරිලා. පංචකාම අරමුණ කාමයට හිත ගිහිල්ලා. දැන් අපි කියන්නේ මගේ සිත කාමයට ගිහිල්ලා. එතකොට මේ ඉස්සරලාම දැන් ඇත්තටම බණ භාවනාවක් පුරුදු වෙනකොට මේ නීවරණ ධර්මයන් ටික මුලින් හඳුනගන්න දැනගන්න ඕනේ. දැන් කාමයට හිත විසිරීලා තියෙන කෙනා කිව්වොත් හරියනවද මගේ හිත දැන් නිින්ද ගිහිල්ලා තියෙන කියලා? මෑනේ තීන මිද්දේ, තීන මිද් කුසින් මිදිමතත්, තීනේ කිව්වේ නිදිමත, මිද්දේ කිව්වේ අලසකම. නිදිමත සහ අලසකම කියන කරුණ මෙන්න මේ ඒ කරුණ හොඳට දැනගන්න ඕනේ. මෙන්න දැන් නිදිමත, මේ අලසකම, මේ කුසීතකම, මේ දැන් වීරිය වැඩි වෙලා හිත විසිරිලා, වීරිය වැඩි වීමෙන් හිත විසිරිලා මේ තියෙන්නේ. දැන් මේ පංචකාම අරමුණු ඔස්සේ කාමයන්ට ගිහිල්ලා හිත විසිරිලා තියෙන්නේ. ඒතකොට මේ කරුණු ඔන්න තේරුම් ගන්න ඕනේ. කුසීතකමට දැන් හිත කියලා කුසීතාරාමවත් වල කුසීතකම තේරුම් ගන්න ලස්සන විස්තරයක් තිබ්බේ අපි කතා කරා. එතකොට අන්න මේ කරුණු වලින් තමාගේ සිත පිළිබඳව අවධානයෙන් ඉඳලා අන්න තේරුම් ගන්න ඕනේ. ඒ නීවරණය කොහොමද? එතකොට ඒ නීවරණය තමයි යන් ඉස්සල්ලාම හඳුනා ගන්න ඕනේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ තියෙන නීවරණයන් හඳුනා ගන්න එක ගැන ඉස්සල්ලාම. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහයි ඉස්සල්ලාම මේ පහ විස්තර කර කර එකින් එක යනකොට ශාස්ත්‍රඥයන්ස දේශනා කරන්නේ කොහොමද? කාමච්ඡන්ද පජානාති. ඊට පස්සේ ව්‍යාපාදංච පජානාති. තීන මිද්දංච පජානාති. උද්ධච්ච කුක්කුච්ඡංච පජානාති. විචිකිච්ඡන්ත පජානාති. ඉතල අන්න එක දැනගන්නවා. තේරුම් ගන්නවා. ඒකයි මේ නීවරණයන් ඉස්සෙල්ලා හඳුනා ගන්න මේ මේකය කියලා. ලෙඩේ හඳුනා ගන්න ඕනේ බෙහෙත දෙන්න. වැරදි ලෙඩක් හඳුනාගෙන වැරදි ලෙඩක්
ලෙඩේ තියෙනවා වෙන ලෙඩකට බෙහෙත් දෙන. එතකොට මොකද වෙන්නේ? හඩු වෙන්නේ නැහැ. එක්ක විස වෙලා ලෙඩ මැරෙනවනේ. ඒතර රාගය දැන් රාගයේ වශයෙන් හඳුන ගන්න ඕනේ. ද්වේෂය නම් ද්වේෂය. අනේක මේ නීවරණ ධර්මයන් හඳුනා ගන්න ඉස්සරලාම බණ භාවනාවට යන්න කලින් දැන් බොහෝ වෙලාවට කෙනෙක් කරන්නේ දැන් සමහරට වීරිය වැඩි වෙලා හිත විසිරලා තියෙන්නේ. සමහරට එයා හිතන්නේ කාම අරමුණ ඔස්සේ හිත විසිරලා කියලා. ඒකට දැන් මෙතනදී වීරිය වැඩි වීමෙන් හිත විසිරෙනවා. බහිද්දා වික්කිත්තු. එතකොට බහිද්දා වික්කිත්තෝ කියන කරන්නේ බාහිරට හිත විසිරුණා කියන එකදී කාමයට එක්ක තියෙන්නේ. අතිපග්ග හිතෝ දැඩිවගත් වීරියනොත් අන්න උද්දච්චයට හිත යනවා. විසිරීමකට. ඒතර ඒ කරුණු මනාකොට අන්නේ තේරුම් ගන්න ඕනේ බණ භාවනාවක් පුරුදු කරනකොට. එතකොට අන්න ඒ කරුණු වලදී ඔන්න සිත දමනය කරගන්න හැටි අපි ඒ අවස්ථාවවලදී කලින් කතා කළා. දැන් අද මේ කරුණේ අපි කොහොමද මේ තේරුම් ගන්න ඕනේ? දැන් බාහිරට විසිරී ගිය. බාහිරට විසිරුණා කියලා කිව්වේ මොකක්ද? බහිද්දා වික්කිතෝ පාලියෙන් ඒ කිව්වේ මොකක්ද? කාමයට සිත ගියාට පස්සේ. කොහොමද දැන් දමනය කරගන්නේ ඒ සිත? භාවනාව තුල ඉන්නකොට දැන් ඔන්න හිත ගිහිල්ලා. එහෙනම් ඉස්සරලාම මේ කාමය කියන පංච කාම අරමුණු කියන කරුණ ගැන එන මුලින්ම තේරුම් ගන්න ඕන. ඒදි සිත දමනය කරන්න පුරුදු කරගන්න දැන් ඉස්සෙල්ලා එක තේරුම් ගන්න ඕනනේ. එතකොට තමයි මේ දමනය කරන්නේ ඊට පස්සේ හිත පුරුදු කරගන්න හැටි. මේ සඳහා තියෙනවා හරි ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ. ඒ තමයි නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ චක්ක නිපාතේ 4 වෙනි පුත් වහන්සේගේ. එතකොට නිබ්බේධික කියන වචනේ තේරුම තමයි විනිවිද යන ප්‍රඥාව කියන එක. මනාකොට දකින්න විනිවිද දකින්නවා කියන කරුණ. එතකොට මේ කාමයේ ගැන අන්න විනිවිද දකින්නවා. එතකොට මෙතනදී ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන නිබ්බේධික පරියායන් වූ භික්ඛවේ ධම්මපරියායන් දේශිස්සාමි තන්සුනාත සාදුකම් මනසකරෝද භාසිස්සාමීති එවං භන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් භගවා යතද වෝච. මහණෙනි ඔබට විනිහිද වැටෙන නුවණ ඇති කර ගැනීම. නිබ්බේධික පරියායන් විනිවිද දැකින නුවණ ඇති කර ගන්නා ක්‍රමය පිළිබඳව ඒ ධර්ම පරියාය පිළිබඳව දේශනා කරනවා. දැන් මේකට කාමයේ විතර නෙවෙයි කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කරුණ තමයි කාමයේ, ඊට පස්සේ විඳීම, ඊට පස්සේ චේතනාව, ওই විදිහට කරුණු කාරණා කීපයක් ගැන තියෙනවා. මෙතනදී අපි මේ සූත්‍රයේ කාමයේ කොටස විතරක් කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉස්සරලාම ඒ තමයි මහණෙනි ඒ විනිහිද වැටෙන නුවණ ඇති කර ගැනීමේ ක්‍රමයේ පිළිබඳ ඇති පර්යාය කුමක්ද? පළවෙනි එක තමයි ඔන්න කාමා භික්කවේ වේදි තබ්බා. කාමය කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන. කාමයන් නිදානං සම්භවෝ. කාමයන්ගේ හට ගැනීම දැනගත යුතුයි. ඒකට කාමය කියන කරුණ තේරුම් ගත්තා කියලා කියන්නේ මෙන්න මේ කරුණුත් ඔහු තුල තියෙන ඒ උතුමන් වහන්සේ ශ්‍රාවකින් වහන්සේ දන්නවා කියන එකයි. ඒකට ඒ කියන්නේ කාමය කියන කරුණ සම්බන්ධව යම් දැනුමක් තියෙනවා. අවබෝධයක් නෙමෙයි. මේ ඇති කරගන්නා වූ දැනුම තමයි දැන් මේ දැනුම කියලා කියන්නේ ඇත්තටම ධර්ම ඥානය. මේ ධර්ම ඥානය තමයි යන්න උපයෝගී කරගෙන නුවණින් විමසන්නේ. ඒ විමසන විට තමයි අන්න ප්‍රඥාව මතුවන්නේ. ඒ ප්‍රඥාව මතුවන විට තමයි අන්න කාමයේ කෙරෙහි නොයැලෙන්නේ. ඒ නොයැලීම නිසා තමයි අන්නේ කෙරෙහි කාමයන් කෙරෙහි අවබෝධයෙන් කලකිරි නිබ්බිදා විරාගා නිරෝධා කියලා වෙ තියෙන්නේ නොයැලෙන්නේ. ඊට පස්සේ කලකිරිලා අත්හරින්නේ. ඇල්ම නිරුද්ධ කරන්නේ. එතකොට ඉස්සරලාම මේ කරුණ ගැන අනේකයි ධර්ම ඥානීය කියන කරුණ වැදගත් වෙනවා කියලා කියන්නේ. අවබෝධයේ පිණිස උපකාර. දැන් සීක බලවල තියෙන එකනේ. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. දැන් අද කාලේ ගොඩක් අයට සීක බල හතරක් නැහැනේ. එකයිනේ අද කාලේ ගොඩක් අය ඕන කියන්නේ ශ්‍රද්ධා කියන එක විතරනේ. නිකන් සාදු සාදු කියන්නේ ඕන වෙන්නේ. මොකේකට හරි කමන්නේ සාදු කියන. ඒක නෙමෙයි තව සීක බලයන් හතරක් තියෙනවා. ඒ සීක බල පහේම වැදගත්කම තමයි අවශ්‍ය. පහේම එකතුවක්. ඒතර ගොඩක් අයට දැන් ඔබ මතකද ශ්‍රද්ධාව පැහැදීම කියන්නේ එකක්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ තව එකක්.
මතක තියන්නේ අපි මේ සම්බන්ධ මේ ඉන්ද්‍රිය ධර්මයෙන් පිළිරණේ කතා කර ආපන සූත්‍රය මුල් කරගෙන මේ කලින් වැඩසටහනක. ඒතර ඉන්ද්‍රිය ධර්මයෙන් පිහිටීමත් එක්ක මේ 이르දිපාදයෙන් දියුණු වෙලා යන ආකාරය අපි ආපන සූත්‍රය මුල් කරගෙන මේ කතා කළා. ශ්‍රද්ධාව කියන්නේ එක, ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ තව එකක්. ශ්‍රද්ධාව පහදින එක පැහැදීම. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ ඊට එහා ගිය එක. ශ්‍රද්ධා බලය කියන එක, ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක තමයි ශ්‍රාවක භූමිය. ශ්‍රාවකත්වයේ ආරම්භය. පහදින්නේ නෙවෙයි, ක්‍රිකට් කණ්ඩායම් වලටත් පහදින්නේ, ගෑනුන්ටත් පහදින්නේ. එතකොට ඒ පහදිනවා කියන එක ඒ වෙන සාමාන්‍ය එකක්. ඉන්ද්‍රිය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වලට මතකයේ සම්බන්ධයෙන් කතා කළා. එයයි ශ්‍රාවකත්වයේ ආරම්භය. සෝවාන් මාර්ගයේ ආරම්භය. ඊට පස්සේ තමයි ඉන්ද්‍රිය අන්න බල ධර්ම බවට පත් වෙන්නේ. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි. ඊට පස්සේ සද්ධා බලයක් අන්න සෝවාන් උතුමන් වහන්සේගේ. ඒ ශ්‍රද්ධාවේ නොසැලෙනවනේ යන්නේ. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි යන්නේ. ශ්‍රද්ධා බලයක් බවට පත් වෙලා නොසැලුනේ. ශ්‍රද්ධාව කියන්නේ නිකන් දැන් අද කාලේ අද මඩෙත් වඳින්නේ. ඊට පස්සේ ඒ හාමුදුරුව පොඩ්ඩක් හයියෙන් ඇවිද්දොත් එහෙම මේ ශ්‍රද්ධාවනේ. එතකොට ඒක ඉන්ද්‍රියක් නෙවෙයි යන්නේ. ඒක නිකන් පැහැදීමක්. ඒතර අද ඉන්ද්‍රිය ධර්ම තියෙන අඩුයි. ආන් ඒකයි. ඒතර මේ වෙනස හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාම වික්ඛවේ වේදිත. කාමයන් කියන්නේ කුමක්ද දත්තගතිය. මේක කරුණක් පිළිබඳව එයත් තව කුඩා කරුණු වලට බෙදෙනවා. කාමයේ කියන කරුණේදී එය තව මේ විදිහට දැනගන්න ඕනේ කියලා. කාමයේ කියන්නේ කුමක්ද දැනගන්න ඕනේ. කාමයන්ගේ හට ගැනීම, කාමානං නිදානං සම්භවෝ වේදිතබ්බෝ. කාමයන්ගේ පසුබිම, කාමයන් හටගන්න අයුරු දත යුත්තේ. 2. කාමානං වේමත්තා වේදිතබ්බා. කාමයන්ගේ විවිධත්වය දැනගන්න ඕනේ. දැන් කාමයේ කියන කරුණේදී මෙන්න මේ කරුණුත් දැනගන්න ඕනේ. කාමයේ කියන්නේ අංක 1 නම් 1 1 2 1 3 1 4 අන්නේ එකයි මේ යන්නේ. 1 තමයි කාමය කියන දැනගතු. 2 1 2 තමයි කාමයන්ගේ හට ගැනීම. ඊට පස්සේ කාමයන්ගේ විවිධත්වය 3 වෙනි එක. කාමයන්ගේ ඊට පස්සේ තමයි කාමානම් විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගේ විපාක දත යුත්තේ. කාමාන නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරුද්ධ වීම දත යුත්තේ. කාමානි නිරෝධ ගාමිනී පටිපදාව වේදිතබ්බා. කාමයන්ගේ නිරුද්ධ වන ප්‍රතිපදාව දැනගත යුතුයි. ඒතර නිබ්බේධික සූත්‍රයේ කාමයේ කියන කරුණදී තව වේදනාව, සංඥාව, ආශ්‍රව විදිහට යනවා. ඒ කරුණවලදී කාමයේ කියන කරුණදී ඔන්න කාමයේ කියන්නේ කොහොමද දැනගන්න ඕනේ? කාමයේ හට ගැනීම, කාමයේ විවිධත්වය, කාමයන්ගේ විපාක, කාමයන්ගේ නිරෝධය, කාමයෙන් නිරුද්ධ කරන්නා වූ මාර්ගය 6ක්. කාමයේ ගැන 6 ආකාරයකින්. ඊට පස්සේ ඔන්න භාග්‍යතුන් වහන්සේ දැන් මේ විදිහට දේශනා කරාට පස්සේ දැන් ඔන්න පළවෙනි එක. ඒ තමයි මොකක්ද? මේ කාමයන්ගේ පළවෙනි එක මොකද්ද? කාමා වික්ඛවේ වේදිතබ්බා. මහණෙනි කාමයන් දත යුත්තාහුය. මොකක්ද මේ කාමය කියලා කියන්නේ? පළවෙනි එකනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පංචමේ වික්ඛවේ කාම ගුණ. කාමයෝ දත යුත්තා කිව්වට කාමයේ තියෙන්නේ ආකාරයක්, ස්වභාවයක්. අන්නේ මොකක්ද? ඒවට කියනවා අන්න කාම ගුණ. මේ කාමයන්ගේ ගුණය, කාමයන්ගේ හැටි, කාමයන්ගේ ස්වභාවයන් කියන එකයි මේ කියන්නේ. මහණෙනි මේ වනාහි පංචකාම ගුණයෝය. පංචමේ භික්ඛවේ කාම ගුණ. චක්කු විඤ්ඤාය රූපා ඉත්තා කාන්තාමනාපා පිය රූපා කාමෝ සංහිතා රජනීය. මහණෙනි මේ කාමයෝ ගුණපසකි. ඉත්තා කාන්තාමනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. මේ කාමයන්ගේ කොහොමද ස්වභාවය? ඉෂ්ඨයි, කාන්තයි, මරු සුපිරි, ලස්සනයි, නියමයි. දැන් ඔබේ වචනේ තේරෙන්නේ මේ කියන්නේ. ඉත්තා කාන්තයි, මනාප, ප්‍රියයි, ප්‍රිය ස්වභාවය ඇති කරන, කැමැත්ත ඇති කරන, රජනීය, කෙලෙස් ඇති කරන ස්වභාවයෙන් යුතු ඇසින් දත යුතු රූපය කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි අසින් දකින හැමදේම කාමී නෙමෙයිනේ.
ද්වේෂයට යනවා. ඒ පැති ගොඩකට බෙදෙනවනේ. ඒකෙන් මෙන්න මේ කරුණු ටික තියෙනවා නම් ඇහෙන් යමක් දකිනකොට ඒ දකින දේ මුල් කරගෙන අපි තුල ඒ පුද්ගලයා තුල අන් ඉෂ්ට කාන්ත බවක් ඒ රූපයෙන් අපේ හිතේ ඇති වෙනවා නම් දැක්කාම ඒ රූපයට මනාප බවක් අපේ හිතේ ඇති වෙනවා නම් ඒ රූපයට ප්‍රිය ඇතිවන ස්වභාවයක් ඉත්තා කාන්තා මනාප පිය රූප පිය ස්වභාවය ඇති කරන බවක් ඇති වෙනවා නම් කැමැත්ත ඇති වෙනවා නම් රජනීය කාමෝපසංගිත කිව්වේ කැමැත්ත ඇති වෙන කාමුක ලෙස කැමැත්තක් ඇති වෙනවා නම් ඊට පස්සේ රජනීය කෙලෙස් ඇති වෙනවා නම් රාගයෙන් දැවෙනවා නම් අන්න මොකයක්ද මුල්ුණේ ඇසෙන් දකින රූපයක්. එතකොට අන්න ඒකට කියනවා අන්න කාම ගුණයක් කියලා. ඊළඟට තමයි මේ ලෝකේ තියෙනවා දැන් අපිට ඉන්නකොට ඔන්න කනට ශබ්ද ඇහෙනවනේ. ඒ අහන ශබ්දය අපිට ඉෂ්ට කාන්ත වූ බවක් මනාප වූ බවක් ප්‍රිය ස්වභාවය ඇති කරන බවක් කැමැත්ත ඇති කරන බවක් කෙලෙස් ඇති වෙන ස්වභාවයක් ඒ ශබ්දේ මුල් කරන රාගේ නම් වූ කෙලෙසෙ මේ කියන්නේ. ඒ කෙලේ ඇති කරන ස්වභාවයක් අන්න ශබ්දේ මුල් වෙන නම් ඒක අන්න දෙවන පංචකාම ගුණය. එතකොට පළවෙනි එක රූප ඇසට පෙරෙන ප්‍රියමනාප රූපය මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු රූපය. දෙවෙනි එක ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු කෙලෙස් ඇතිවන ශබ්දය කනට ඇසෙන ශබ්දය. ඊට පස්සේ නාසයට අපිට ගඳ සුවඳ දැනෙනවා. ඒ දැනෙන ගඳ සුවඳවල් අතරින් යම් කිසි ගඳ සුවඳක් මෙහිම ස්වභාවයෙන් යුක්තව නම් අපිට එන්නේ. අපි තේරුම් ගන්න ඉෂ්ඨ භවකින් කාන්ත භවකින් මනාප භවකින් ප්‍රිය ස්වභාවය ඇති කරන භවකින් කැමැත්ත ඇති කරන ස්වභාවයකින් රාගික කෙලෙස් ඇතිවන ස්වභාවයකින් නම් ඒ නාසයට දැනෙන ගඳ සුවඳින් එන්නේ අන්න ඒක කාම ගුණයක්. ඊට පස්සේ දිවෙන් දැනෙන රස තියෙනවා අපිට. දිවට දැනෙන හැම රසයක්ම අපිට අපි ඒක පිළිගන්නේ නැහැ නේ සතුටේ සමහර ඒවා ප්‍රතික්ෂේප. එතකොට අන්න ගැටීම. එතකොට ඒක වෙනම පැත්තක්. දැන් මේ වෙනම කොටසක්. එතකොට දිවට දැනෙන යම් කිසි දෙයකින් දිවට දැනෙන යම් කිසි දෙයක් කියන්නේ දිවට දැනෙන රසයෙන් ඒ රසයේ මුල් කර ගනිමින් අන්න අපිට ඉෂ්ඨ බවක් ඒ රසය තුලින් කාන්ත වූ බවක් ඒ රසය තුලින් මනාප වූ බවක් ඒ රසය තුල ප්‍රිය ස්වභාවය ඇති කරන බවක් ඒ රසය තුල කැමැත්ත ඇති කරන ස්වභාවයක් ඒ රසය තුල කෙලෙස් ඇතිවන ස්වභාවයක් රාගික කෙලෙස් ඇතිවන ස්වභාවයක් ඒ රසය තුලින් ඉස්මතු වෙනවා නම් අන්නේ කාම ගුණයක්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට තමයි රූප ඇසෙන් දෙක රූප ශබ්ද ගන්ධ රස පහස. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කාය විඤ්ඤාය පොට්ටබ්බා කාය ස්පර්ශයෙන් උන්න දැනෙනවා අපිට දෙයක් මොකක්ද ඉත්තා කාන්තා මනාප පිය රූප කාමෝපසංගිත රජනීය. යම් ස්පර්ශයක් මුල් කරගනිමින් යම් පහසක් ස්පර්ශයක් කියන්නේ යම් පහසක් කායයට දැනෙන අපි මොකක් හරි පහසක් එක්ක කවුරු හරි අල්ලලා එක්ක නැත්නම් යම් කිසි දෙයක් අපිට ස්පර්ශ වීමෙන් අපිට දැනීමෙන් යම් කිසි දෙයක් ඔන්න අපිට කයට මොක අපිට දැනෙනවා ඒ දැනෙන දෙයින් ඒ දැනෙන දේ තුලින් අපේ හිතේ යන්න වැඩ කරන්න ගන්න ඉෂ්ඨ ස්වභාවයක් නම් මනාප ස්වභාවයක් නම් ඉත්තා කාන්තා මනාප පිය රූප ප්‍රිය ස්වභාවයක් නම් කාමෝපසංහිතා කාමයේ ඇති කරවන්නා වූ ස්වභාවයක් නම් කාමක ස්වභාවයක් නම් සංහිතා රජනීය කෙලෙස් ඇතිවන ස්වභාවයක් නම් අන්න ස්පර්ශය අන්න කාම ගුණයක්. ඔන්න කාම ගුණ පහයි එතකොට. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු ඇසට පෙරෙන ප්‍රියමනාප රූපය එක. පළවෙනි පංචකාම ගුණයන් අතරින් පළවෙනි කාම ගුණය. දෙවෙනි එක ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු කනට ඇසෙන ශබ්දය. ශබ්දේ නෙමෙයි. ඊට කලින් ටිකක් එන්න ඕන. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපය. කනට ඇසෙන ශබ්දය ඇසට පෙරෙන රූප නාසයෙන් එහෙම ගියොත් වැරදි. ඒ වැරදි කියන එක මේ සූත්‍ර ඉස්සරහට තියෙනවා. ඊළඟට තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු නාසයට දැනෙන ගඳ සුවඳ තුන්වෙනි කාම ගුණය.
ඊළඟ එක තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු කාමෝපසංහිත රජනීය කාමයෙන් සංග්‍රහිත වූ කෙලෙස් ඇතිවන අන්න දිවට දැනෙන රසය. පස්වෙනි එක ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු කාමෝපසංහිත වූ රජනීය කෙලෙස් ස්වභාවයන් යුතු ඇති කරන ස්වභාවයෙන් යුතු කයට දැනෙන පහස. ඔන්න පංචකාම ගුණ කිව්වේ ඕවට. ඔන්න පහයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ උතනදී දේශනා කළේ පංචකාම ගුණ පහ. ඔය විදිහට දේශනා කරන අපිචකෝ භික්කවේ නේති කාම. මේ පහ කාමයන් නෙමෙයි. මේ පහ මොනවද? කාම ගුණානාමේතේ අරියස්ස විනේ වුච්ඡanti. මේ පහට කියන්නේ මහණෙනි, නමුත් මේවා කාමය නොවේ. මේ පහට කියන්නේ ආර්ය විනේ මේ ශාසනය තුල මේවට ධර්මයේ තුල කියන්නේ කාම ගුණයෝයයි කියනු ලැබේ. ඒ කියන්නේ කාම ගුණ කියලා කියන්නේ කාමයක් ඇති වෙන්න, රාගය ඉස්මතු වෙන්න අපි තුල. මෙන්න මේ කරුණු පහ තමයි සපෝට් කරන්නේ. අපිට තේරෙන වචනයෙන් කිව්වොත්. ඒකයි මේ ගුණ පහක් තියෙනවා කියන්නේ. ඒ ගුණ පහට මෙන්න මේ විදිහට අපේ හිත බැඳිලා යන්න ඕනේ මේ ස්වභාවයන්ගෙන්. අන්නේ හිත බැඳිලා යන ස්වභාවයන්ට තමයි කිව්වේ සංකල්ප කියලා. සංකල්ප කියන්නේ මේ සංකල්ප කියන්නේ අල්ලපු ගෙදර ළමයාට නෙමෙයි. දැන් සංකල්ප කියලා ළමයිනුත් ඉන්නේ. නම නෙමෙයි මේ සංකල්ප කියන්නේ. හිතේ ඇති වෙන සංකල්පයට. නැත්තම් නමට කියලා හිතන කවුරු ළමයෙක්ට කියලා හිතන සංකල්ප කියලා. සංකල්ප ගැන නෙමෙයි මේ කතා කරන්නේ, හිතේ ඇති වෙන සංකල්ප ගැන. එතකොට මේ සංකල්පය කියන එක කියන්නේ සංකල්ප ටික තමයි මේ තියෙන හිතේ තියෙන සංකල්ප ටික තමයි කොහොමද? ඉෂ්ට වශයෙන් ගැනීම එක සංකල්පයක්. ප්‍රිය ස්වභාවයෙන් ඉට්ඨා කාන්තා මනාප පිරූපා කියලා කිව්ව අන්නේ සංකල්ප ටික හිතේ ඇති වෙන. ඒ සංකල්පයන් මුල් කරගෙන ඒ ඉට්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඒ කරුණු වලට පොදුවේ කියන්න පුළුවන් සංකල්ප. ඒ සංකල්පයන්ට අන්න එකතු වුණ ඇසට පෙනෙන ප්‍රියමනාප රූපේ. එතකොට අන්න කාම ගුණයක් වුණා, කාමයේ රාගය හටගත්තා. ඒ සංකල්පයන්ට අන්න ගඳ සුවඳ එකතු වුණා, අන්න කාමයේ හටගත්තා. ඒ සංකල්පයට අන්න ශබ්ද එකතු වුණා, අන්න හටගත්තා. ඒකයි මේ අන්න මේ කාමයේ හටගන්න උපකාරන ගුණ නිසා මේවට කාම ගුණ කිව්වේ. ඒක භාගතුන දේශන. නමුත් මහණෙනි මේවා කාමයේ නොවේති. ආර්ය විනී මේවට කාම ගුණේ කියනු ලැබේ. ඊට පස්සේ මෙන්න ඒ ගාථාවෙන් දේශනා කරන කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමායානි චිත්‍රානි ලෝකේ. පුරුෂයාගේ පුද්ගලයාගේ කාමයේ යනු සංකල්පීය රාගයකි. එතකොට මේ රාගය කාමයේ කියන්නේ මොකද්ද? සංකල්පයක්. ඒ සංකල්පය තමයි අන්න අර කිව්වේ. පෙනෙනම රූපේ ඇසයි රූපයයි තියෙනවා. ඒ පෙනෙන රූපෙට අන්න අපි සංකල්ප ටිකක් හදනවා. මේක ඉෂ්ටයි. මෙයා තමයි මනාප. මෙයා තමයි ප්‍රිය. මෙයා තමයි විෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූපය. කාන්තිය කියලා අපි හදන්නේ. අපි පෙනෙන හැම රූපයක්ම ගිහින් බදා ගන්නෑ නේ. ඒ පුද්ගලයා ඒ රූපයට ඇලෙන ස්වභාවයෙන් වෙනස් නේද? ඒ පුද්ගලයා ප්‍රිය කරන ස්වභාවයෙන් එකිනෙකට වෙනස් නේද? ඒ කියන්නේ අපි දැන් ඔබේ වචනයෙන් තේරුම් ගන්න කිව්වොත් ඒ කෙනාගේ choices වෙනයිනේ. ආහාරය තියෙනවා කියමුකෝ. කෑම ටික. කොච්චර කෑම තිබ්බත් හැම එකම පුද්ගලයා හැමෝම බත් විතරද choice එක යාගේ නෑනේ. බත් එක ගත්තත් ඒ බත් වලත් විවිධාකාරයෙන් choices එක වෙන් වෙනවා. සමහරු fry කරලා ඒකට ඒක ටිකක් මේවා කරලා සමහරු නිකන් තම්බලා. එතකොට ඒ අරමුණෙත් බලන්නකේ රසය කියන එකේ තව choices වලට කොච්චර එයාත් එතකොට ඒක තමයි යාගේ ඒ සංකල්පය තමයි යන්නේ ඇති කරන්නේ. සංකල්පයෙන් හිතෙන් ඇති වුණ සංකල්පය තමයි දෙන්නේ. මස් කන්නාස පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න. කන්න බොන එක වැරදි නෙමෙයි කියන්නේ. ඒකේ බලන්න අපිට සිතේ සංකල්ප ඇති වෙන හැටි මේ පේරුම් කරවන්න මේ විස්තර කරන්නේ. එතකොට සමහරු ආස මස් හොද්දක් විදියට. එතකොට යාගේ choice එක ඒක. එතකොට ඒකට තමයි යන්නේ යාගේ මනාප ප්‍රිය ස්වරූපය තිබුණේ. සමහරු අයසායක ඒ සමහරු වාස ඊට පස්සේ වෙනම ක්‍රමයකට ඒක මස් වලට. සමහරු වාසයක බාබකියු විදියට. සමහර එතකොට හොදි වලට ආස නැහැනේ. ඇයි මේක පොඩ්ඩක් මේ කරකරලා දෙන්න තිබුණේ නැද්ද කියලා අහනවා. එතකොට ඒ කෙනා කියන්නේ ඒ කෙනා අන්නේ රසයට තමයි ආවෙන්නේ ඊට පස්සේ. අන්න එතන එතකොට ප්‍රියමනාප ඉෂ්ට ස්වභාවයෙන් යුතු අන්න දිවට දැන රසයට අන්න කාම ගුණෝසේ අන්න ඊතර කාමයට අරගෙන. දැන් බලන්න මේ අපේ සිතක දැන් ඔබ මගේ මම මෙහෙම කිව්වත්
ඔබ මේ අහගෙන හිටියත් අපේ සිතේ අභ්‍යන්තරයේ දුවන රටාවනේ මේ භාග්‍යතුන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට හිතක් দমনය කරනවා කියන එක දැන් තේරෙනවද? බත්තු වෙන වගේ ලේසි කියලා. කොච්චර අමාරුද? කෑමක් ගත්තොත් කෑමට එහෙන් આવුනේ. ඇසට පේන රූපේට එහෙන් આવුනේ. පෙරෙන හැම මිනිහාම කසාද බඳින්න යන්නේ නැහැ නේ. එතකොට ඒ අනුව වෙන් කර ගන්න ඕනේ. එතකොට බලන්නේ ඒ සංකල්පයේ මේ පුද්ගලයාගේ හිතේ ඇති කර ගන්නවා. ඒ සංකල්ප ඔස්සේ යන්නේ. ඒ සංකල්පය තුළ අර ඉෂ්ඨකාන්ත මනාප කියන ටික තමයි සංකල්ප. ඒ සංකල්පයට ඔහු හිතන ආකාරයට තමයි ඔහු ආස කරන ආකාරයට තමයි ඒ රූපයට ආස කරන්නේ. නාසරයට දෙන ගඳ සුවඳ. ඒ සංකල්පයට අනුවනේ ආස කරන්නේ. දැන් සෙන්ට් එකක් අපි පර්ෆියුම් එකක් ගන්න ගියත් සමහරව ආස සැර වැඩි වෙන්න ඕනේ. සමහරව ආස අඩු ටිකක් අඩුවෙන් සැර තියෙන්න ඕනේ කියන. සමහරවට නෑ සැර වැඩියෙන් තියෙන්න ඕනේ කියන. එතකොට ඒ අනුව තමයි ඒ කෙනාගේ වෙනස්කම යන්නේ. ඒ අනුව තමයි ප්‍රියමනාපව වෙන්නේ. එතකොට මේ ඒකයි මේ අපේ සිතක පික්මත්නි හර මේ සිත භාගතුන්ස ඒකයි දේශනාවේ සිත විචිත්‍රයි කියලා කියව අහලා තියෙනවා නේද ධර්මයේ වචනයක්. විචිත්‍රයි කිව්වේ මෙන්න මේකයි. විවිධ අරමුණු ඔස්සේ සිත යනවා. දමනියෝ සිතත් අන්න ඒ වගේමයි. ඒ දමනය වීමේ මේ ඡන්ද චිත්ත විරිය ඒමන්සා මුල් කර ගනිමින් අන්න සිත දමනය කරලා ඒ සිත අන්න තව විචිත්‍ර වෙනවා. දැන් මේ කාමයේ ඔස්සේ විචිත්‍රෙන් දැන් දමනය වීමකින් විචිත්‍ර සිත කරගන්නේ කොහොමද? ඒ විචිත්‍ර වූ සිත තමයි යන්නේ ඊට පස්සේ 이르දි වලට සිත හදන්නේ. දැන් මේ ඡන්ද චිත්ත විරිය ඒමන්ස කියන 이르දි පාදය මුල් කර ගනිමින් 이르දි හදාගන්න. අන්න එතකොට ඒ 이르දි ප්‍රාතිහාරයෙන් පානවා. ඒට යන්න මුලින්ම හිත দমনය කරගන්න යුතු ආකාර තමයි මේ අද මේ විස්තර කරන්නේ. ඒක ක්‍රමයක් මේ. කාමයට සිත නොයා. එතකොට ඒකෙදි කාමයේ ගැන ඉස්සෙල්ලා අපි මේ විදිහට තේරුම් ගන්න ඕනේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඔන්න සංකල්පය කියන එක අපිට තේරෙන්නද අපි එතකොට සංකල්ප වශයෙන් අපි අත්‍තරම අහුවෙලා ඉන්නේ අපි එක එක්කනාට. දරුවෙක් දැන් අම්මෙක් දරුවෙක්ට මේ මගේ පුතා අසවල් පුතා ඒ පුතා මේ පුතා මේ දෙමළ මේ කොටියා කියලා අපි ඔහොම අපි වෙන් කරගෙන අපි සංකල්ප වලින් වෙන් කරගෙන නැත්තම් පොදුවේ තිබෙන්නේ මොකද්ද? ඒ සංකල්පීය වෙනසට නොයානේ යන්න භාග්‍යතුන්ස මෛත්‍රිය වඩන්න කියන්නේ. කොහොමද? සියලු සතුන් ඔබට තේරෙන එකක් මේ කියන්නේ. මාතා යථා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. බෙදීමක් නැහැ. සංකල්පයෙන් අන්න කරන්නේ එතකොට මොකද්ද? බෙදනවා. දැන් මෛත්‍රිය තුල බෙදීමකින් තොරවන්න වඩන්න කිව්වේ ඒකයි උපමාවෙම තේරුණා. මාතා යතානිය එකම පුතෙකු ඇති අම්මෙක් ඒ පුතාට යම්සේ ආදරේද ඒ විදිහට සියලු ලෝ සතුන් වෙත දකින්න. එතකොට ඒක දෙමළා, තම්බියා, කොටියා මේ එහෙම එකක් නැහැ නේද එතකොට. එතකොට කොහොම දැන් තේරෙනව නේද මේ ආන් අවේරෝ හෝමී කිව්වට මෛත්‍රිය වඩනවා කියන එකත් සැබෑ ලෙස මෛත්‍රී චේතු විමුක්තියක් දිනු කරගන්නවා කියන එක. දැන් තේරෙනව නේද කොහොමද කියලා. සැබෑ ලෙස මෛත්‍රී වඩනවා කියන්නේ අන්න ඒකයි. එකම පුතෙක් ඇති අම්මා යම් විදිහටද ඒ පුතාට ආදරය සින ඒ විදිහට සියලු ලෝ සතුන් වෙත වෙනසක් නැහැ. ඔන්න මෛත්‍රිය. අන්න එලෙස මෛත්‍රී යුතු චේතු විමුක්තියෙන් යුතු උතුමන් වහන්සේ තමයි ධර්මයේ තියෙන්නේ. අපි මෙත්තානිසං සූත්‍රයේ සජ්ජායනා කරනකොට කියන්නේ මේ ආනිසංස 11 කැමති විය යුත්තේ කියලා. මෙත්තය චේතෝ වික්කවේ විමුක්තිය ආන්න ඒ කෙනාට. ඔන්න ගුණධර්ම කිව්වේ ඒවටයි. මේ නිකන් ගුණධර්ම කියන නිකන් අතපත ගාලා කියන එකක් නේ තියෙන්නේ. නේද? සැබෑ ගුණධර්ම වඩනවා කියන්නේ ආන්න ඒකයි. එතකොට ඔන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම නිතේ කාමායන චිත්‍රාන්න පුරුෂය කාමන සංකල්පී රාගය කිය. ලෝකේ විසිතුරු අරමුණු වේ දේවා කාමයේ නොවෙත්. නේතේ කාමායන චිත්‍රාන්න ලෝකේ. විසිතුරු දේවල් තියෙනවා. ඒ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පහස ඒ දේවල් තියෙනවා. කාම ඒ ගුණයන්. ඒක තමයි යන සංකල්පීය වශයෙන් අපි ඇති වෙන්නේ. කාමයේ නොවෙත්. පුරුෂයාගේ ඊට පස්සේ තිට්ඨංචි චිත්‍රානි තතේව ලෝකේ අතිත ධීර විනයංච තන්දම්. පුරුෂයාගේ කාමයේ යනු සිටිවල හට ගන්නා රාගයයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
කාමයන් සිතිවිලි වල හට ගන්නා රාගයයි. ඒකට සිතිවිලිත් එක්ක සංකල්පත් එක්ක සිතිවිලිත් එක්ක බැඳෙන දෙයක්. ලෝකේ විසිතුරු අරමුණු ඒ අයුරින්ම තිබෙත්ය. රූප ශබ්ද ගන්ධ රස පහස නැති කරන්න බෑනේ. ඒ අරමුණු ඒ විදිහටම තිබෙත්ය. එහෙත් අන්න ඒ අරමුණු වලට අන්න අර ඉෂ්ඨකාන්ත මනාප සංකල්පී වශයෙන් සිතිවිලි වශයෙන් රාගික වශයෙන් ඒ සිතිවිලි වශයෙන් බැඳී යන්නේක නෝනින් එඩිතර වූ අන්නේ කිරියේති ආසාව දුරලත්. අන්න ඒකට තමයි කියන්නේ කාමයේ දුරලනවා කියලා. පංචකාම අරමුණු ඔස්සේ හිත නොයා দমনය කරනවා කියලා කියන්නේ ඒකයි. එතකොට හිතන්නකො මේ පංචකාමය කෙරෙහි මේ විදිහට නුවණින් එඩිතර වූ ඒ කාමයේ කෙරෙහි ඇති ආසාව දුරලත් ඒ කියලා කියන්නේ දැන් මේ අනාගාමී වෙනවා කියන්නේ. කාමයන්ගෙන් නිදහස් වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් නිරුද්ධයි කියන්නේ අනාගාමීනේ. සෝවාන් සකදාගාමී යන මේ සෝවාන් වෙන්නවත් බැරුව මේ අය මොනවද? ඒක සෝවාන් වෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ මුලින්ම. මිත්‍යා දෘෂ්ටිය බැහැර කරමින් ඊට පස්සේ සක්කාය දිට්ඨිය දුරු කිරීම විෂයාකාරෝ ඒව දුරු කරලා මේ ගොඩාක් ඉහළ කරුණක් මේ කාමයේ අතහරිනවා කියන්නේ. ධර්මයේ ඉහළ මහා විශාල දියුණුවක්. ඒතර ඔය කරුණ තමයි ඔන්න අපිට කාමයේ කියන කරුණ තමයි මූලිකව තේරුම් ගත්තේ. ඒතර ඊළඟට අපිට තියෙනවා කාමයන්ගේ විවිධත්වය, කාමයන්ගේ හට ගැනීම, කාමයන්ගේ නැතිවීම, කාමයන්ගේ නිරුද්ධ වීම, නිරුද්ධ වන්නා ප්‍රතිපදා. එතකොට ඒ කරුණු සාකච්ඡා කරලා ඊට පස්සේ වෙන වෙනම මේ කාම විතර්ක හට ගන්නා වූ ආකාර ගැන ඊට පස්සේ ආන්නේ විතර්කයන් দমনය කරන්න අන්න බාහිරට විසිරිච්ච ඒ විතර්කයන් මේ කාමයේ කියලා ඒ විතර්කයන් দমনය කරන්න බණ භාවනාවේදී සිටින උතුමන් වහන්සේ ඡන්ද චිත්‍ර විමර්ශන වැඩිම පිණිස මේ විතර්කයන් দমনය කරන්නේ කොහොමද කියන කරුණ තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔබට මතකෙදි තව තියෙනවා ඊළඟට පච්චාපුරේ සංඥාව කියන එක. මේ ඉර්ධිපාද දියුණු කර ගැනීම මේ සංඥාව ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඉති විවිටේන චේතිසා ඊට පස්සේ විවෘතෝ සිතින් බබලන සිතින් යුක්තව ඒ ආලෝක සංඥා දිවා සංඥා ඇති කර ගැනීම ගැන සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මේ සාකච්ඡාව වලින් අවසානයේ අන්න ඊට පස්සේ ඒ කරුණු කාරණා සියල්ල සම්පූර්ණ කරා කියන්නේ එතකොට ඔය দমনය කරගෙන සිත සම්පූර්ණ වෙනකොට අන්න කෙමින් ඡන්ද සමාධිය මුල් කරගැනීම, විදියේ සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි හෝ මුල් කරගැනීම අන්න ඊළඟට ඒ සමාධිය ධ්‍යාන, ප්‍රථම ධ්‍යාන, දෙවන ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ඔස්සේ ඇති කරගෙන අන්න ඊට පස්සේ ඒ සිත 이르දි වලට මුල් කරන හැටි තමයි ඊළඟට වැඩසටහනේ අවසානයේට වෙන්න අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ 이르දි වලදී ඒ 이르දි ප්‍රාතිහාරයන් පාන්න 이르දි වලත් විවිධ 이르දි තියෙනවානේ. අහසින් ගමන් කිරීම, පොළවේ කිමිදි වෙනතක මතුවීම, ඊට පස්සේ ජලයේ මත පිට ගමන් කිරීම, ජලයේ උඩ ඇවිදගෙන යනවා කියන එක. ඒකට ආන්නේ වගේ ඊර්ධි වලට සිත නම් මෙහෙ කරන්නේ ඒ ඊර්ධි වලට සිත වෙන් කරන්නේ කොහොමද කියන වෙනම කතා කරන්න තියෙනවා. ඒකට මේ දැන් මේ පුබ්බේ නිවාසන චතුපපාත ආසවක් චතුපපාත ඒ ඥාන සියල්ල මනෝමය ඥාන මනෝමය ඉන්ද්‍රිය දැන් මනෝකායෙන් ගමන් දැන් කියන්නේ දැන් යනවා කියලා බඹලෝ දක්වා. එතකොට මේ විදිහට ඒ ඔක්කොම ඊර්ධි හතර ඊර්ධි පාදයන් ඔස්සේ තමයි තියෙන්නේ. වැඩි මුල් කරගෙන. ඒ සම්බන්ධ සියල්ල අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙනවා. ඒතකොට අද අපි මේ කාමයන් ගැන මේ විදිහට තේරුම් ගන්නට ඊළඟ දවසේ මේක ඊතුරු කොටස කතා කරමින් අපිට හිතක් දමනය කරගන්නට සාකච්ඡා කරමු. ඉතින් මේ විදිහට අපිට කාමයන්ට සිත නොයේදී ඊළඟට ඒ තමයි බාහිරට සිත විසි නොයරි ඒ වගේම සිත ඇතුළට තමා තුළට සැඟ නොවි ඊළඟට අතිශයින් දැඩිවගත්ව නොවි ඒ වගේම අතිශයින් හැඟවීමකට සිත නොයා මේ ඡන්ද චිත්ත විමර්ශන කියන 이르දි පාදයන් දියුණු කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට මේ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දින 17 වන 이르දිපාද භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ලන්ඩන් නුවර පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන පින්වත් උපුල් නිශාන්ත මහතා, ක්‍රිෂාන්ත ජයකොඩි මහත්මිය සහ ජීවා ජෝසප් මහතා යන ඒ පින්වත් සිළු දෙනාගේ දායකත්වයෙන් යුක්තව
රැස් කරගන්නට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, ඒ වගේම දතරාෂ්ටි විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙවිමාන රජදරුවන්, ඒ වගේම සීවක සෙන්පතිතුමන්, නාලවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ට, මේ පින් බිමට අධිග්‍රහිත සීල දෙවියෝ, සුමන සමන් දෙවියනුදුන්, උපුල්වන් දෙවියනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සීල දෙවියන්, ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් මේ පින් අනුමෝදන්ව දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුනේ සිළු දෙවියන්ගේ දිවරැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සීලු දෙනාටමත් දායකත්වයේ දරූ ලන්ඩන් නුවර පදිංචිව සිටින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා වන පින්නත් උපුල් නිශාන්ත මහතා, ක්‍රිෂාන්ත ජයකොඩි මහත්මිය සහ ජීවා ජෝසප් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය ජිනදාස කටුලන්ද පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඒ පින්නතුන් නමින්ද ඔබ අප සීලු දෙනා නමින්ද මේ පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සීලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින සිරිමා සමරකෝන් මෑණියන් ඇතුළු ඒ පවුලේ සීලු දෙනාටමත්, ඒ වගේම පින්වත් උපුල් නිශාන්ත මහතා, ක්‍රිෂාන්ත ජයකොඩි මහත්මිය, ජීවා ජෝසප් මහතා ඇතුළු ඒ දායකත්වයේ දරූ ඒ පවුල්වල හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සීලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන්, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙක ලෙස අනුමෝදන්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව උතුම් ධර්මාභෝධී පිණිස මේ පින හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින් ඔබ අප හැම දිනාගේම දෙමාපියන්ට, ගුරුවර, නෑදෑහිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන, ඒ වගේම සිව්පසයෙන් අප උපකාර කරන හැම දිනාටමත් නන්නයිරින් උදව් උපකාර කරන්නා වූ සියලු දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා, වේලෙලඳාම්, ගොවිතැන්පත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.